මාළිනු ඉතිරි පස්සේ තවසන් කියනවා පුළුවන් විදිහට කොම පෞලිය ඉන්නවා නම් මම විශා බහරව පුළුවන් ඔබට ඒක ළඟට වෙලා අපි පෙරලගන්න මාක් පොතේ මාක් 12 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි සුදුමා 12 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි දැන් අපි කියමු සුදුමා 12 නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න යන්නට. ඔබගේ මුළු හෘදයෙන්, මුළු සිතින්, මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරිය දෙවියන් වහන්සේ අපිට හැම එකක්ම දුන්නු දෙවියන් වහන්සේ. උන්වහන්සේ ලස්සන විශ්වයක් මවලා ඔබව මාව එහි තබපු දෙවියන් වහන්සේ. මේ හැම දෙයක්ම ඔබට මට මුක්ති විඳින්නට උන්වහන්සේ සූදානම් කරපු දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිට මොනවද නොදුන්නේ? උන්වහන්සේ අපිට සියලු දේ දුන්නු දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ අපෙන් ගොඩක් දේවල් ඉල්ලන්නේ නැහැ. ඔබ දේව වචනය මුල සිට අගටම කියවලා බැලුවා. අපිට හැම දෙයක්ම දුන්නු. අපි හිතනවට වඩා, අපි ඉල්ලනවට වඩා මේ මුළු ජීවිතේ පුරාම අපිට අවශ්‍ය හැම දෙයක්ම දුන්නු ජීවමාන දෙවියන් වහන්සේ. ඔබගෙන් මගෙන් ගොඩක් දේවල් ඉල්ලන්නේ නැහැ. උන්වහන්සේ ඉල්ලන්නේ මෙන්න මේ. අපි නැවතත් කියුනේ. නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න යන්නට. ඔබ මේක කලින් බොහෝ වතාවන් වල මේ පදය අහලා ඇති. මේ පදය මෙම ස්ථානයේ විතරක් නෙවෙයි නිත්‍ය කතාව මතේ පොත ලූක් පොතේ අනිකුත් පොත්වල සඳහන් වෙනවා. මුළු හෘදයෙන් මුළු සිතින් උන්වහන්සේට ප්‍රේම කරන්න කියනවා. මොකක්ද මුළු සිතින් ප්‍රේම කරන්නට කියන්නේ? අපි හැමෝම ප්‍රේම කරනවා. දෙමව්පියෝ දරුවන්ට ප්‍රේම කරනවා, ස්වාමි පුරුෂයන් භාර්යාවන් ස්වාමි පුරුෂයන් ප්‍රේම කරනවා, ප්‍රේමවන්තියන් සමග ප්‍රේමයෙන් මෙලෙනවා. අපි ජීවිතේ ඕනෑම කුමන තත්ත්වයන් වල සිටියත්, කුමන වයස් කාලවල සිටියත් ඔබට ජීවිතේ කුමන හෝ ප්‍රේමණීය අත්දැකීමක් තියෙනවා. ඒ ප්‍රේමණීය අත්දැකීමත් එක්ක ඔබගේ හදවතේ නැගෙන දේ තමයි ඔබ යමකට නැත්නම් යමෙකුට ප්‍රේම කරනවා නම් නිරන්තරයෙන් ඔහු හෝ ඇය පිළිබඳ මම මේ ඔහු හෝ ඇය කියලා කියන්නේ ඒ ඔබගේ දරුවා වෙන්නත් පුළුවන්, ඔබගේ මව පියා වෙන්නත් පුළුවන්. ඔබට දැඩි සෙනෙහසක්, දැඩි ආදරයක් කවරෙක් ගැන ඔබ දැනෙනවා නම් ඔබගේ ජීවිතේ ඔබගේ හදවත පිරීලා තියෙන්නේ ඒකේ. නිතර සිහි වෙන්නේ යා. හොඳින් ඉන්නවද? කාලද? බීලද? එයා වෙනුවෙන් මගෙන් මොනවද කෙරෙන්න ඕන? ඒ සඳහා මගේ මුදල් ගැන, මගේ ශ්‍රමය ගැන, මගේ අපහසුව ගැන සිතන්නේ නැහැ. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ප්‍රේමයක් සැබෑවටම තවත් කෙනෙක් කෙරෙහි තියෙනවා නම් අපේ හදවතේ ඔවුන් වෙනුවෙන් කරන්නට බැරි දෙයක් නැහැ. දෙවියන් වහන්සේ ඉල්ලන්නේ මේ මුළු සිත. උන්වහන්සේ කියනවා බෙදිච්ච හදවතක් මට එපා කියලා. උන්වහන්සේ කියනවා දෙසිතකින් ඉන්න ඔබගේ හදවත මට එපා කියලා. උන්වහන්සේ කියනවා ඔබගේ මුළු සිත මට ඕනේ කියලා. ආදරයෙන් කරලා කියනවා නම් කවදා හරි දවසක ආදරයෙන් දැනගත් කියනවා නම් ඔබ කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඔබගේ ස්වාමි පුරුෂයාගේ භාර්යාව, ඔබගේ පෙම්වතාගේ පෙම්වතියගේ ආදරය තවත් කෙනෙක් එක්ක බෙදිච්ච ආදරයක් වෙනවා. දෙවියන් වහන්සේ ඒ ආකාරයෙන් අපි ගැන සිතන දෙවියන් වහන්සේ.
ඔයා එයාටත් ප්‍රේම කරන්න කමක් නැහැ මටත් ප්‍රේම කරන්න කියනවට අපි කැමති නැහැ. අපි සටන් වදින්නේ. අපි අරගල ඇති කරගන්නේ. අපි ආදරය කරන කෙනාගේ ප්‍රේමය මුළුමනින්ම අපිට යොමු කරගන්නවා. දෙවියන් වහන්සේ හදවත ඇතුළේ සිටින දෙවියන් වහන්සේ. මේ හදවතින්ද ඔබ උදෑසන පල්ලියට ආවේ. මේ හදවතින්ද ඔබ දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. මේ හදවතින්ද ඔබ සේවය කරනවා. මේ හදවතින්ද ඔබ අද ගිටාර ගහනවා ගායනා කරනවා නම් මේ දේ කරනවා. ඒ මුළු සිතින්ද ඔබ අද දවසේ දරුවන්ට උගන්වන්නට යනවා. ඒ මුළු හදවත අරගෙනද ඔබ මේ උදෑසන මාර්ග වෙලා ඉන්නේ. ඔබ යුතුයකමක් නිසා පල්ලිය ආවා. ඉතින් පල්ලිය ආවේ නැත්තම් එක්ක මිනිස්සුන්ට නායකයන්ට බය නැත්තම් දෙවියන් වහන්සේ අපිට මොකක් හරි නරකක් නපුරක් කරයි කියන බය සබත කැඩුවොත් කියන බය නිසාද ඔබ ආවිල්ලා ඉඳලා. ඔබගේ හදවතේ තත්ත්වය මේ වන විට කිව්වොත් ඔබ දේවස්ථානයට එන්නේ ඇත්තටම දෙවියන් වහන්සේ කියන ආදරය නිසා. නැත්නම් මේ වර විතරත් ඔබගේ හිතේ වෙන අරමුණක් තියෙනවා. මම ඇත්තටම උදේ ආවේ මේ නිසා. ඔබ ආවේ පිරිච්ච ආදරයක් එක්ක නෙවෙයි නම් හදවතේ දෙවියන් වහන්සේ ගාවට. උන්වහන්සේට ඒ හදවතින් වැඩ ඔබගේ වාඩි වී සිටීම මගේ නමස්කාරය වැඩදුනා. උන්වහන්සේ බයිබලය පුරාවටම අපෙන් ඉල්ලන්නේ. පුතේ උඹගේ මුළු හදවත මං කරේ නැත්නම් මට එපා. බෙදිච්ච ආදරයකට උන්වහන්සේ කැමති නැහැ. බෙදිච්ච හදවතකට උන්වහන්සේ කැමති නැහැ. ඔබට වැටෙහි ඔබට හිතේ සමහර විට මේක හරි අසීරු කියමන. මේක හරි දැඩි කියමන. මම වටේ ගොඩක් අය ඉන්නවා. මගේ උදව් උපකාර වුණ මිනිස්සුන් ඉන්නවා. මම කොහොමද මේ හැම දෙයක්ම දාලා දෙවියන් වහන්සේට මගේ මුළු ශක්තිය මුළු බුද්ධිය මුළු වර්ණය යොමු කරන්නේ කියලා. දෙවියන් වහන්සේ තමයි අපිට ධර්මවලන් දුන්නේ. දෙමෝපියන් දුන්නේ. පවුලක් අපිට දුන්නේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ ඒවා අත්හැරලා ඔබගේ සියලු වගකීම් පැහැර හැරලා අපි හැමෝටම උන්වහන්සේගේ පාමුල සේවයට කැඳවනව නෙවෙයි. අපි ඉන්නා තැන්වල අපේ සියලු වගකීම් එක්ක දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන මේ ජීවිතේ අපි රඟපානේ භූමිකාත් එක්ක අපි අවශ්‍යයි මුළු හදවත මුළු සිත දෙවියන් වහන්සේ කෙරෙහි තබා ගන්න. හැබැයි හිතලා බලන්න පිටින් පිට දෙවියන් වහන්සේ කෙරෙහි හදවත අපෙන් යන මුළු හදවත යම් කෙනෙක් කෙරෙහි තියෙනවා 335 මතක් වෙන්නේ එයා. හදවතේ වැදිලා ඉන්නේ එයා. එයාව දැක ගැනීම තමයි එකම ආසාව. එයාගේ හිත විදෙනවා නම් මම ඕන දෙයක් නොකර ඉන්නට සූදානම්. මම අකමැති වුණා සමහර දේවල් කරන්නට මම සූදානම්. එයා කැමති නිසා. මේක තමයි පිරිච්ච හදවත. එක්කෙනෙක්ට වෙච්ච හදවත. ඔබට මට ඔබගේ මගේ දෙවියන් වහන්සේ ගැන තියෙන්නේ එහෙම පිරිච්ච ආදරයක යුක්ත හදවතක්. නිරන්තරයෙන් සිහි වෙන්නේ උන්වහන්සේව. උදෑසන නැගිට ගමන් මතක් වෙන්නේ දෙවියන් වහන්සේ. ස්තුති කරන්නේ උන්වහන්සේ. ප්‍රාණ නිදාගatti මතක් වෙන්නේ උන්වහන්සේ. ඒ අතරතුර කාලවත්වානුව තුල මොනවා කළා? මගේ දෙවියන් වහන්සේ මායි කියනවා උන්වහන්සේගේ ආදරයෙන් මම පිළිලා දිනවා කියලා. ඔබට එහෙමද උන්වහන්සේ එක්ක තියෙන බැඳීම? නැත්නම් උදේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් දුවනවා. එක්ක අධ්‍යාපනය, එක්ක රැකියාව, එක්ක ව්‍යාපාරය, එක්ක නොයෙකුත් එකෙක්ලාගේ ප්‍රශ්න, විනෝදාංශ, මං ආස කරන දේවල් මේවා එක්ක දුවලා ඉරිගඩ පල්ලියට වතුරා ගන්න සම්බන්ධ වෙනවා උදා. උන්වහන්සේ එහෙම දෙයක් නම් ඔබේ මගෙන් ඉල්ලන්නේ. ඔබයි මායි මොන තත්ත්වයන් වල සිටියා උන්වහන්සේ ඉල්ලනවා මුළු සිත. ඒ ආදරය ඉල්ලනවා උන්වහන්සේ. නිරන්තරයෙන් මුළු දවස පුරා උන්වහන්සේ ගැන හිතන එක ඉල්ලනවා උන්වහන්සේ. ඔබ ආදරයෙන් ඉපිරේ උන්වහන්සේ. හැමදේම නිෂ්ඵල වෙන්න යනවා මේ ලෝකේ. මනුෂ්‍යයාගේ ආදරය සීමා සහිත වෙනවා. සැබෑවට දෙවියන් වහන්සේගේ ආදරය ඔබ අත්දැකලා
ඒක භුක්ති විඳිනවා. ඔබට දැනෙන්නට යනවා එපමණ ආදරය මේ පොළව තුල කිසිම මිනිසෙකින් මට ළඟින්ම ඉන්න මිනිසෙකින්වත් මට ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආදරයෙන් අපි ඉන්නේ ගොඩක් දුර. ඒ ආදරය දැනෙන්නේ නැති තරමට අපි යන්නේ. සෙන්වන්ත සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ අපට ආරාධනා කරනවා ඒ ආදරයට ලං වෙන්න. අපිට මුළු සිතින් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් උන්වහන්සේට ප්‍රේම කරගන්නට බැරුව ඉන්නේ. අපි තවත් දෙයකට ප්‍රේම කරන නිසා. යම් තීරණයක් අපිට හයියට ගන්නට බැරි නිසා. උන්වහන්සේ ඔබට කියනවා මේ උදෑසන අත්හරින්න කියලා. උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ වෙත මුළු සිත යොමු කරන පිණිස අත්හරින්න කියලා. මොනවද අත්හරින්න කියන්නේ? සියල්ල අත්හරින්න. ප්‍රශ්නේ තියෙන්නේ සියල්ල අත්හැරපුවාම මට යන කල මොකක්ද කියන එක ගැන මට හිතෙන්නද ගන්න. සියල්ල අත්හැරලා සියලු ආශාවන් කුරුසපත් කරලා උන්වහන්සේට සියල්ල යටත් කරලා බලන්න. අපේ මොළයෙන් අපේ සංඛ්‍යාත්මක ගුණයෙන් යුක්ත මොළයෙන් ලාභ පාඩු වෙන මොළයෙන් අපි බෙදලා ගණන් කරලා වෙන් කරලා ගන්නට හදන වඩා මහත් වූ ආශිර්වාදයක් සමාදානයක් ප්‍රේමයක් දෙවියන් වහන්සේගේ හදවත වල දෙනවා. ඔබ සතු සියල්ල දෙවියන් වහන්සේට බාර දුන්නා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ සතු සියල්ල ඔබට අයිති වෙන්නට යනවා. ආමේන්. ඔබ මා සතු සියල්ල උන්වහන්සේට නතු කරද්දී උන්වහන්සේට බාර දෙද්දී උන්වහන්සේ විතරේ නදා දෙද්දී උන්වහන්සේ සතු සියල්ල උන්වහන්සේ අපිට දෙන්නට යනවා. අපිට තියෙන ප්‍රශ්නේ තීරණයක් ගන්න බැරුව අපි ඒක කොහොමද අත්හරින්නේ? මගේ කාලය කොහොමද අත්හරින්නේ? මගේ මේ දේවල් කොහොමද අත්හරින්නේ? මම තෘප්තිමත් වෙන මේ දේවල් කොහොමද අත්හරින්නේ? මගේ විනෝදාංශ කොහොමද අත්හරින්නේ? මගේ හදවතේ තියෙන මේ දේවල් කොහොමද අත්හරින්නේ උන්වහන්සේ නිසා? දෙවියන් වහන්සේ කියනවා අත්හැරියේ නැත්තම් ඔබ තවමත් දෙසිතක නම් ඉන්නේ. එහෙම නිකීක් මට එපා. එලිදර පොතේ පිස්සවවට කියන්නේ හරිම අප්‍රසන්න විදියට උන්වහන්සේගේ හදවතේ තියෙන ආකාරය. ඔබ සීතලව උෂ්ණව සිටින්නට අවශ්‍යයි. ඒක සීතල නැත්තම් උණුසුම. බොයි දෙකම නැතුව ඇල්ලන ස්වභාවයෙන් සිටිනවා. මම බෝ වමාරනවා. ඉතින් සහෝදරයා සහෝදරිය මේම උදෑසනක් පාසා ඉවිදා දවස්වල මේ ගත කරන කාලේ ඔබයි මායි යමක් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරනවා නම් කුඩා කණ්ඩායමකට සම්බන්ධ වෙනවා නම් ඔබයි මායි ගැලවීම ලබු මිනිස්යන් වෙලා ඉන්නවා නම් ඒකේ ප්‍රයෝජනයක් තියෙන්නට යන්නේ මුළු සිත දෙවියන් වහන්සේ දුන්නොත් විතරයි. එසේ නොමැතිනම් අපි මේ ගත කරන මේ කාලය යන අපරාධය අපි කරන සේවය නිෂ්ඵල වෙන්නේ. අංක 1 ඉඳන් දෙවි කෙනෙක් තමයි. අංක 2 උන්වහන්සේට වඩා මතේ 6:33 කියනවා පෙරලන්නට ඕනේ. අපි දන්නවද? පළමු කොට රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන. දෙවෙනි කොට නෙවෙයි. උන්වහන්සේව සොයන්න උන්වහන්සේගේ රාජ්‍යයේ කාරණා පළමු කොට සොයන්න. එවිට අනෙකුත් සියල්ල ඔබට ලැබෙනවා. අනෙකුත් සියල්ල කියලා කියන්නේ ඒ පදේ ඒ කියන මතේ 33 31 වෙනි පදේ තියෙනවා කැමි ඉදුම් බිඩු ඇඳුම් කරන මූලික අවශ්‍යතාවක ඔබ දෙවියන් වහන්සේ උන්වහන්සේට ජීවිතයේ පළමු තැන දීලා ඒ මූලික අවශ්‍යතාවයන් ලැබුම් නැති කෙනෙක් ඉන්නවා නම් දේව වචනේ බොරු වෙන්න ඕන. මිනිස්සු හොයන්නේ සනසීමෙන් ජීවත් වෙන්න මේ මූලික අවශ්‍යතාවය. දෙවියන් වහන්සේ වචනේ පොරොන්දුනා පළමු කොට මාව සොයපන් මගේ රාජ්‍යය කාරණා හොයපන් හොයලා බලපන් මේවා දෙන්නේ නැද්ද කියලා දුන්නේ නැත්නම් බලපන් වචනේ බොරු වෙන්න යනවා. ඔබයි මායි පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය කාරණා සොයන්න ඕන. අපි හොයන්නට යනවා ලෝකේ කාරණා. දෙවියන් වහන්සේ කියනවා මගේ දරුවෝ උඹලා ලෝකෙ මිනිස්සු වගේ නෙවෙයි. උඹලා වෙන් කරගත්තා. උඹලා ජීවිතේ පළවෙනි දේ මට දීපන්. එහෙම කරලා බලපන් අනිත් දේවල් වලින් උඹලා තෘප්තිමත් වෙනවා. අපි මෙච්චර කාලයක් ජීවිතේ දුවනවා මේ හදවතේ බෙදුණු හදවතත් එක්ක. මොනවද අපි ලබාගෙන තියෙන්නේ? දුවලා කියනවා කිසි සමාදානයක්
දුවලා ඇවිල්ලා කියනවා හරි වෙහෙසයි කියලා. දුවලා දෙවියන් වහන්සේව අදාලා දුවලා ඇවිල්ලා කියනවා මිනිස්සුන්ගේ ආදරේ පළක් නෑ නේ කියලා. අපිට වඩා මේ ගැන ලොකු අත්දැකීමක් පිච්ච පුද්ගලයෙක් ඉන්නවා බයිබලයේ අස්ස. ප්‍රේමය පසුපස හඹා ගිය මිනිස්සු. ප්‍රේමවන්තයන් 1000කට ආසන්න සංඛ්‍යාවක් ඇසුරු කරනවා. ජීවිතයේ සියලු තෘප්ති භුක්ති විඳ කෙනෙක් සාලමෝන. ජීවිතේ යම් කිසි අත්දැකීම් තියෙන මිනිස්සුන්ගෙන් අත්දැකීම් ලබා ගන්නට කැමතියි. අපි යම් ප්‍රශ්නයකදී ගැටලුවකදී ඒව ගැන ඇසූ පිළිතුරු දැන් තියෙන මිනිස්සු ඒව ගැන අත්දැකීම් තියෙන මිනිස්සුන්ගෙන් අපි අහලා දැනගන්නට කැමතියි. සාලමෝන රජා කියන්නේ එහෙම කෙනෙක්. එයා මතු සිටින සියලු අයට වඩා ප්‍රඥාවන්තම පුද්ගලයා කියලායි දේවචනේ සඳහන් වෙන්නේ. සහ ලෝක ඉතිහාසයේ සඳහන් වෙනවා. උඩ කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. මතක හැටියට උඩ මහාර්යාවන් 600 ගානක් සහ උපකාරයාවන් 300 ගානක්. මොනවයින්ද අඩු? ජීවිතේ හැම දෙයක්ම ලැබිච්ච මිනිසයා. අපි බැලුවා දේශනාකාරය. නව අනුවාදයේ දේශනාකාරය අන්තිම පරිච්ඡේදයේ 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය ඊතාවලියට පස්සේ තියෙනවා දේශනාකාරය. සාලමෝන් රජ තමයි දේශනාකාරය. සඳහන් දේශියා පුතේ. ඔහුගේ ජීවිතයේ සියලු අත්දැකීම් එක්ක ඔහු කියනවා මෙහෙම. අපි පෙරලා කියමු දේශනාකාරය 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියමු. 12:9. තවද දේශනාකාරයා ප්‍රඥාවන්තව සිටි නිසා ඔහු සෙනඟට තවත් දැනගෙන ඉන්න. දේශනාකාරයාවත් සාලමෝන් රජ හරිම ප්‍රඥාවෙන් හිටියා. ඔහු මිනිසුන්ට උගන්වන්නට පුළුවන් කාරණා හොය හිතෝපදේශයේ පොතලින්. ධර්මදේශකයා පොතලින් නැත්නම් දේශනාකාරයා පොතලින් සාලමෝන්ගේ ගීතිකාවලින් බයිබලයේ පොත් තුනක් කියලා දෙනවා. ඔහු අවසානයේදී මේ සියලු ප්‍රඥාව සියලු ආදරයන් මේ හැම දෙයක්ම විඳපු මිනිසයා ඔය අවසාන පදේ මෙහෙම කියනවා 13 වෙනි පදේ. සියල්ල අසන ලදී මුළු කාරණේ තීන්දුව නම් මේ දෙවියන් වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුයකමක්ය. දෙවියන් වහන්සේට බය භක්තියේ යුක්තව උන්වහන්සේගේ ආඥාවන් පවත්වන්න අනිත් කිසිම දෙයකින් ජීවිතේ වැඩක් නැහැ කියලා සාලමෝන් රජ කියනවා. සාලමෝන් රජ කියන්නේ මේ ලෝකේ සියලු සැප සම්පත් අංක එකෙන්ම භුක්ති විඳපු මිනිහෙක්. ඔබයි මායි කවුද? ඒ මිනිහත් එක්ක ගන්න. අපි තවමත් ජීවිතේ සලමෝන් රජට සුත් වෙලා නැහැ. ඒ ආසන්නයටවත් සුත් වෙලා නැහැ. අපි හැබැයි මේ සලමෝන් දුක් විඳුවා වගේ සමහර ආසන්නයේ තියෙන දේවල් වලට තමයි හිත දුවදුව ඉන්නේ. ඒ රසයන් තමයි හොයාගෙන යන්නේ. හැබැයි සලමෝන් රජයේ සියල්ල දුක් විඳලා කියනවා වැටක් නැහැ මේවල්. ඔහු කියනවා සියල්ල අසනලදී මුළු කාරණේ මේ සියලු මගේ ජීවිත කතාවේ තීන්දුව මේකයි. දෙවියන් වහන්සේට බය වෙලා උන්වහන්සේගේ ආඥා පවත්වන්න. මේ වනායි සියලු මිනිසයන්ගේ යුතුයකමය මක්නිසාද යහපත් වේවා නම්‍ර වේවා සියලු ක්‍රියාද සියලු රහස්‍යද දෙවියන් වහන්සේ මිනිස්සුන්ට පමුණුවනසේ. මේක තමයි සලමෝන්ගේ අවසාන උපදේශය. ඔහු ජීවිතේ භුක්ති විඳා. අපි භුක්ති විඳින්න පොළකට දනවන දේවල් ඔහු භුක්ති විඳලා ඉවරයි. ඔහු අපිට කියනවා ඒවයින් වැඩක් නැහැ. ආයි උපරාත්‍රවට එන්න එපා මම රැවුණා. දෙවියන් වහන්සේට ප්‍රේම කරලා ඒ ආඥාවල් දුරුමනි ඉෂ්ට කරලා. බලහිම කරන්නේ පුරාස් ජීවිතයක් ගත කරනවා. දෙපිටකාතු ජීවිතයක්. දෙසින් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම රහසේ දක්න දෙවියන් වහන්සේ කවදා හරි විනිශ්චය කරනවා. සිනවන්ත සහෝදරයා සහෝදරිය මේ දේ හිතලා ගන්න. ඔබට මට ඉන්නේ හරි අද්විතීය දෙවියෙක්. මුළු විශ්වයම ආපු දෙවියන් වහන්සේ අහස පොළව ඉන්න හඳ තාරකා මාපු දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ ඔබටයි මටයි කතා කරනවා පෞද්ගලික ආදර බැඳීමකට. මේකම මදිද?
අපි ලෝකේ උන්වහන්සේ මවල දුන්නු අපිට මුක්ති විඳින්න මවල දුන්නු දේවල් ජීවිතය එක කරගන්න. උන්වහන්සේ අපිට මවල දුන්නු දේවල් වලට අපේ මුළු සිත යොමු කරලා ඒ පස්සේ දුවන්න. ඔබ හිතනවද උන්වහන්සේ මෞර්කාර දෙවියන් වහන්සේ කියනවට වඩා වෙන දෙයකින් ඔබට සමාදානය සතුට ප්‍රීතිය දෙයි කියලා? ඒක ඔබටත් නෑ මටත් නෑ. බයිබලයේ කියනවා නම් මුළු සිත මට ඕනේ කියලා මුළු සිත දීලා බලන්න. ඔබ මේ ඉඳගෙන ඉන්න මොහොතේ යම් කිසි විදුණු හදවතක වේදනාකාරී අත්දැකීම් එක්ක නම් ඉන්නේ. ඔබයි මා යම් දේවල් අපේ ජීවිතේ සෝදිසිල බලන්න. උන්වහන්සේ කියන මුළු සිත දුන්න කෙනෙක්ට නම් වරදින්නේ නැහැ. ඔබයි මායේ මොනවද හදවත ඇතුලේ ගොඩ ගහගන්න? මොනවද පුරවන්නේ? කොයිතරම් දෙවියන් වහන්සේව අදහන්න විශ්වාස කරන්න මගේ ආඥාව පැවැත්වුවොත් වරදක් වෙන්නේ නැහැ. මගේ ආඥා එක දියොත් කිසි කෙනෙක්ට වරදින්නේ නැහැ කියලා කිව්වා. ඒකද මගේ හදවතේ පිළිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔය කිව්වට දෙවියන් වහන්සේ වින්වෙන් වැයෙච්ච මිනිසුන්ට මොන කලක් යයිද කියන සැක සංකාසයක සිටින්නකින්ද ඔබගේ හදවත පුරවගෙන තියෙන්නේ. ඒකෙන්ද දෙවියන් ඔබේ ධර්මව පෝෂණය කරන්නේ. ඔබ ධර්මවන්ට නොයන්න සමාන දේවල් විස දාලා ඔය කිව්වට මුළුමනින් දෙවියන් වහන්සේට බය වෙන එකේ කැප වෙන එකේ යම් අස්ථිරභාවයක් කියලා ඔබ කියලා තියෙනවා. ඔබ දෙවියන් වහන්සේගෙන් වේලා ගන්නවා. දෙවියන් වහන්සේට මුළු සිත ජීවිතේ දුන්නු මිනිස්සු අසරණ වෙනවා. කර කියා ගන්න දෙයක් නැතුව වෙනවා කියලා. ඔබගේ හදවතට දැනিলা තියෙනවා. ඔබ කායි ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ කර කියන්නේ? මොකද දෙවියන් වහන්සේ කියන්නේ මුළු සිතින් මට ප්‍රේම කරන්න කියලා. රාජ්‍ය ධර්මිෂ්ඨකම වෙනුවෙන් පළවෙනි ස්ථානයේ දෙන මිනිහට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ. එහෙම කියන දෙවියන් වහන්සේගේ වචනය සුළු කරලා ඔබයි මායි කියනවා නෑ එහෙම කියලා තිබුණාට මිනිස්සු අසරණ වෙනවා මේකත් එක්ක ගියොත් කියලා. ඔබයි මායි දේව වචනයෙන් එහෙම කැමති ගන්න. ඔබ දන්නවා කීකරුකම සහ කරලිකාරකමේ විපාක එක පේන කීමේ පාපයට සමානයි. අන්‍ය ජාතිකයෝ අපි යමක් අදහනවා නම් මේක මුළු සිතින් තියෙන දේ මුළුමනින් විශ්වාස කරන එක මොඩයදයිලක් වෙන්න පුළුවන්. පෞරුතුමා දෙක කොරින්ති පොතේ කියනවා හරි ඒක පුරුෂය වචනේ මොඩකමක් වෙන්න පුළුවන්. හැබැයි මේ මොඩකම කරුණ කොටගෙන මං ගැළවිලා ඉන්නවා කියනවා. ඒ මොඩ මිනිස්සු කරුණ කොටගෙන දෙවියන් වහන්සේ ලෝක විනාශ කරන්න සූදානම් කරලා තියෙනවා. මේකයි සත්‍ය. මේකයි ඇත්ත. අපි තීරණයක් ගන්නට ඕනේ. සමහරවිට මේ උදෑසන වෙන්නේ දෙවියන් වහන්සේ කොට තීරණ ගන්න කතා කරන උදෑසන. අත්හැර ගන්න බැරුව ඉන්නවා සමහර දෙවියෝ. තද කරලා අල්ලගෙන ඉන්නවා. දෙවියන් වහන්සේට සිත දෙන්න විදියක් නැහැ. මගේ මුළු සිත පිරලා තියෙන සමහර දේවල් වල. අතහරින්න බයයි. මං අස්ථාවර වෙයි කියලා. අතහරින්න බයයි. මට යම් දේවල් අහිමි වෙයි කියලා. අතහරින්න බයයි. මගේ ආශාවන් වලට පහරක් එන්න වෙයි කියලා. මම තෘප්තිමත් වෙන්නේ නේද? මගේ සතුට තියෙන්නේ දේවල් වල කියලා. ඇත්තටම ඔබේ සතුටෙන් පිරීලා දෙන්නේ ජීවිතේ. ඔබ හොයාගෙන යන ලෝකේ කාරණා වලින් ඔබ සහ ඔබගේ පවුල ඔබ පෝෂණය කරන අය ඔබ වඩා පිටේ ඉන්න අය ඇත්තටම තෘප්තිමත්ද? සිරිවන්ත සහෝදරයා සහෝදරිය. ජේසුස් වහන්සේ අවශ්‍යයි. මුළුමන සැකනො දෙසිතක් නැතුව එක සිත නැත්නම් වහන්සේ කියනවා අමාරුම දෙවියන් වහන්සේ ඔබගේ මගේ දෙවියන් වහන්සේ අපි යාකෝබ් පොතට බැලුවා. යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 5 ඉඳන් 8 වෙනකම්. නුඹලාට යමකට ප්‍රාර්ථනාව නම් වරදන නොතබන්නා වූ බොහෝ කොට සියල්ලන්ට දෙන්නා වූ දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලාවා. ඒ විට උන්ට දෙය දෙන්න බැහැ. නමුත් අනුම
කරන ඇදහිල්ලෙන් ඊළාවා මක්නිසාද අනුමාන කරන සුළඟින් ගෙන යන්නා වූ සෙලවෙන්නා වූ මුහුදේ රැල්ලට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන් වහන්සේගේ යමක් ලැබේ යයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව තමාගේ සියලු මාර්ගවලදී අස්ථීරව සිටින්නේ. මක්නිසාද අනුමාන කරන්නා සුළඟින් ගසාගෙන යන්නා වූ සෙලවෙන්නා වූ මුහුදේ රැළ වගේ. එබැවින් එබඳු මනුෂ්‍යයා හත්වෙනි පදේ තමාට ස්වාමීන් වහන්සේගෙන් යමක් ලැබෙයි කියලා හිතන්න එපාලු. දෙසිතක් තියෙන මිනිහට කිසි දෙයක් හම්බ වෙන්නේ නෑලු. ප්‍රඥාව නැත්නම් ප්‍රඥාව ඉල්ලගන්න කියලා. ප්‍රඥාව ඉහළින්ම තිබිච්ච සලමක් තියෙනවා. මමත් ගිහිල්ලා බැලුවා වැඩක් නෑ පුතේ. දෙවියන් වහන්සේගේ ශික්ෂා ආරක්ෂා කරනවා. එතන තමයි ප්‍රඥාවේ මුල. දෙවියන් වහන්සේට බය වෙන්නපා. එතන තමයි ප්‍රඥාවේ ආරම්භය. ඔබට දැනනවාද දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන දේ? දෙසිතකින් ඉන්න ඔබයි මමයි යමක් ඉල්ලුවට වැඩක් නෑ හම්බ වෙන්නේ නෑ. ඉස්සල්ලා එක සිතකට එන්න. හත්වෙනි පදේ කියනවා එවැනි මිනිසයා එබැවින් එබඳු මිනිසයා තමාට ස්වාමීන් වහන්සේගේ යමක් ලැබේ යයි නොසිතා. අපේ ජීවිතේ අපි පල්ලියන නිසා අපි කුඩා කණ්ඩායමට යන නිසා අපි යම් සේවයන් කරන නිසා අපි හිතනවා අපිට හැම එකක්ම ලැබෙන්න ඕනේ දෙවියන් වහන්සේගෙන්. ඉල්ලන දේ ලැබෙන්න ඕනේ. සමහර දේවල් නොලැබුණාම අපි කියනවා මාර වැඩේ බලන්නකො මෙච්චර කැපකිරීම කරලා දෙවියන් වහන්සේ අපි ඉල්ලන දේවල් දෙන්නේ නැහැ කියලා. සේවයන් කරනවා වෙන්න පුළුවන්. පල්ලියනවා වෙන්න පුළුවන්. ඔබ ක්‍රිස්තියානි කාර්යයක් කියලා අවුරුදු මෙච්චරක් වෙන්න පුළුවන්. ඔබට ඔබ අධහැරපු සමහර මුල් කාරණා මතක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ අද ඉන්නේ මුළු සිත උන්වහන්සේ ගාව තියාගන්න. ඔබට ජීවිතේ සතුට සමාදාන සැනසීම සමහරකට ලැබෙන්නේ නැහැ. ඔබ දෙසිතකින් ඉන්න නිසා වෙන්න පුළුවන්. අපි දෙපිට කාටු මිනිස් නවනවාදී මම කරන්නේ දෙපිට ජීවිතය. දෙපිට ජීවිතය. දෙසිතකේ පල්ලිය යාළුවොත් එක්ක හරි සුද්ධ කරනවා. පල්ලියේ මිතුරන් එක්ක කතා කරද්දී සේවය සභාව ගැන දේව වචනය ගැන එළිය යාළුවොත් එක්ක කතා කරද්දී පට්ට කුමාර ලෝකේ දේව විකාරකාරණ පල්ලියේ මිනිස්සුත් එක්ක හරිම සුද්ධවන්ත කරුදෙන් තමයි කියන්නේ. එළිය මිනිස්සුත් එක්ක නෑ පගාවක් දීලා හරි එක කරගත්ත කමන්නේ. නෑ අපි මේ මාර්ගයට යන්න ඕනේ. නෑ අපි එහෙම කරත් කමක් නෑ. නෑ දේව වචනේ එහෙම දුන්නාට සාමාන්‍ය ලෝක ජීවත් වෙද්දී එහෙම බෑ මෙහෙම වුණාට කමක් නෑ. මේ පල්ලියේදී එහෙම නෑ. කුඩා ගණනාවක් ඇතුලේ එහෙම නෑ. මේක තමයි දෙවි ජීවිතය. මේක තමයි දෙසිත. දෙවියන් වහන්සේ නිසා සමහර දේවල් අලාභ වෙයි. හැබැයි එක සිතක් තියාගන්න. ඉල්ලන මට වඩා උන්වහන්සේට කරන්න පුළුවන්. අත්හරින දෙයට වඩා දෙවියන් වහන්සේට දෙන්න පුළුවන්. මම 10 වෙනි පරිච්ඡේදය මට මතක හැටියට උන්වහන්සේ කියනවා උඹලා ඔය මේ පොළොවේදී අත්හරින සියලු දෙයට වඩා 100 ගුණයක් උඹලට දහස් ගුණයක් උඹලට හම්බ වෙනවා. ගෝලේ වහනවා අපි මේක ලොකුදී ඔබ වහන්සේගේ යම් දේවල් අත්හැරියදී අපිට මොනවද ලැබෙන්නේ යන්නේ? ඔබට ලැබෙනවයි කිව්වනම් මේකේ ලැබෙනවා. ඔබයි මායි ගරු කරන ඔබයි මායි දිනපතා කියවලා පෝෂණය වෙන මේ දේව වචනේ අදහන්න. ඒක විශ්වාස කරන්න. ඒකත් අපේ තියාගෙන වෙන දෙයක් නෑ. ඒක කියව වෙන දෙයක් නෑ විශ්වාස කරන්න. ලෝකෙ මිනිස්සුන්ගේ ඉගැන්වීම් නම් ඔබගේ හිතට එන දේ නම් ඔබ ලෝකේ ලබන දින අත්දැකීම් මොනවනම් ඔබ යන්නේ මොකුත් ඔබට ලැබෙන්න යන්නේ. 8 වෙනි පදේ කියනවා ඔහු දෙසිත් ඇති මිනිසෙක් තමාගේ සියලු මාර්ගවලදී අස්ති. මොන මාර්ගවලදී? පල්ලියේ වැඩවලදී විතරක් නෙවෙයි. ජීවිතයේ සියලු මාර්ගවලදී ඔබ අස්තිර වෙන්න යනවා. ඔබ මොන දේවල් පස්ස ගියත් ඔබ ස්ථිර වෙන්න ගන්නට යන්නේ නැහැ. ඔබ දරාගෙන ඉන්න පවුල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නා. ඒක අස්තිර වෙන්නේ නැහැ. ඔබ ඔස්සවන ඔබ ළඟ ඉන්න මිනිස්සුගේ ජීවිත, යාඥාවෙන් ඔසවගෙන ඉන්න දරුවන්ගේ ජීවිත, ඒක අස්තිර වෙන්නේ නැහැ. ඔබ දෙසිතක නම් ඉන්නේ. කකුල් දෙකක් තියාගෙන මේ ගමන යන්නට බැහැ මගේ සහෝදරයෝ. දෙවියන් වහන්සේ ඉල්ලන්නේ මුළු සිත. ජීවිතේ පළවෙනි තැන. ඔබ මේක දන්නේ. මම ඒක මතක් කරනවා. ඔබ අතරින් කාට හෝ මේ පණිවිඩය අද දවසේ ඉඳලා ගන්න. ඔබ තීරණයක් ගන්නටම අවශ්‍යයි. ඔබ නිකන් එහෙම යනවා මෙතන හිටියත් ඔය ශරීර කුඩුව විතරයි සමාදලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ ඒ ආලේපයවත් ඔබ ගන්න සූදානම් නැහැ. මේ දැසනත් ඔබගේ හදවත තියෙන
වෙන වෙන දේවල්. කරුණා කරන ඒ සිත ඇදලා ගන්න ඔබ ගාවට. ඒ සිත ඔබ ගාවට ඇදලා අරගෙන ඒ සිත පූජා කරන්න ස්වාමීන් වහන්සේ. ඔබ උන්වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරනවා. පල්ලියට ඇවිල්ලා අත් දෙක උස්සලා ප්‍රශංසා වේවා කියපුවම හිතන්න එපා දෙවියන් වහන්සේ මම ඔක්කොම දුන්නා උන්වහන්සේ සෑයකටපත් වුණා. මම ගෙදර ගියා මට ඕන විදිහට ජීවත් වුණා. උන්වහන්සේ පුදුම තෘප්තියක් ලබනවා මේ පල්ලිය ඇතුලේ මම කරපු රණපාත පාත් එක නිසා. ඒ වෙන දෙවිවරු. ඒ දෙවිවරුන්ට පළතුරු වට්ටියක් දුන්නත් ඒ තෘප්තිමත්. එයාට මල් වට්ටියක් හඳුන් කුරු ටිකක් දුන්නොත් ඒ තෘප්තිමත්. ඒක බාර අරගෙන ඒ ඔබගේ අවශ්‍යතාවය ඉෂ්ට කරනවා. ඔබගේ මගේ දෙවියන් වහන්සේ බදල් කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ඉල්ලනවා ඔබගේ මගේ මුළු සිත. නැත්නම් පුතේ වැඩක් නෑ ඔබ කතා කරන ඵලයන් තියෙනවා. මේ සත්‍යතාවයේ මේ ක්‍රිස්තියානි ජීවිතේ තේරුම් නොගන්නා තාක්කල් අපි මේ ගත කරන කාලයන් නිෂ්ඵල වෙනවා. ඒකයි මම මේ දීප කතා කරන්නේ. ඒක මමත් අත්දැකීම. මට දෙවියන් වහන්සේ කතා කරන්න කියලා. නිකන් ක්‍රිස්තියානි ආලේපයක් තවරගෙන යම් සේවයකින් තව එක පොඩ්ඩක් ආලවට්ටම් දමාගෙන අපි අපේ හදවත සරස ගන්නට හැදුවට දෙවියන් වහන්සේ කැමති නැත්නම් ඒක කැමති නෑ තමයි. දෙවියන් වහන්සේ ඉඳලා මුළු සිත දීපම් පිළිගන්නවා. නැත්නම් ඉතින් මට ඔක වැඩක් නෑ මොකද කොහොමද දේවල් ඔක්කොම වැඩක් නෑ. මතේ වන්දේ විශ්ේක පෙරලන්න එපා එතන කියනවා. මට ස්වාමීන් කියන කිසිවෙක් ස්වර්ගයට යන්නේ නැහැ මගේ කැමැත්ත කරන අය මිසක් කියලා. ඊට පල්ලෑ පදවල කියනවා 23 22 23ට යද්දී සමහර අය කියනවා ස්වාමීනි අපි ඔබගේ නාමයෙන් යක්ෂය දුරු කළා, ලෙඩ සුව කළා, හාස්කම් කළා. ජේසුස් කියනවා මම කියනවා ඔබලා දන්නේ නැහැ. එච්චර ප්‍රබල කිය අපි කරලා නැහැ නා. අපි අද කවුරුත් අනාගතවාදී කියන ප්‍රබල ලෙස කියනවා නැහැ. පොඩි දේවල් කියලා ඇති. අපි ඉඳලා ඉන්න යාඥාව කරපුවම කවුරුහරි සූර්යලා ඇති. එහෙම ආයෙත් මේ කතා කරනවා. ප්‍රබල ලෙස එදිනව පාවිච්චි කරනවා. හාස්කම් කරපුවා. ඔබට ඇති. බලවත් ලෙස එදිනව පාවිච්චි කරනවා. ඒ අය කියනවා ඇයි ස්වාමීනි අපි මේ දේවල් කරානේ කියලා. ඔය අවවාසී කාලවල අපි කිව්ව ස්වාමීනි සාමි ස්කූලයක් කළා. මම ශෛලයක් කළා. මේ කියන දේවල් එක්ක ඒවට පැතිලින් කියන්නවත් බෑනේ. ස්වාමීනි අපි හැමදාම පල්ලියව ඒ ස්වාමීනි අපි සමහර දේවල් අදායන්නේ. කාර්යය මිනිස්සු කෙලගෙනවා ටැප් එක ගාවදී එක හැම අපි ඒවා ඉස්සකට කියන්නේ මේ එහෙම ඒවා නෙමෙයි කියන්නේ මතේ හත් වෙනි පරිච්ඡේදයේ 20 න් 15ට කියවලා බලන්න බලවත් ක්‍රියා කරපු මිනිස්සු වහනවා ඇයි අපි ඒවා කළානේ ස්වාමීනි ඒවා කලයි මුළු සිටින් නෙවෙයි නම් වැඩක් නැහැ අපි ඒවා කළා අපි ජටහත් හදවත ඒවා කරන මිනිස්සු ඒවා පුනා කියලා ඒ ප්‍රසිද්ධිය ගන්න හරි මහින්සක ස්වාමීන් වහන්සේට කියලා. උන්වහන්සේ සහ මම මේ සම්බන්ධතාවය කියලා. උන්වහන්සේට අවශ්‍ය ප්‍රේමණීය බැඳීමක් ඔබත්. උන්වහන්සේට අවශ්‍ය විවාහයේ බැඳීම වගේ බැඳීමක් එපිසෝඩ් එක කතා කරන්නේ. උන්වහන්සේ කතා කරන්නේ යේසුස් වහන්සේ කතා කරන්නේ ඔබට මට මේ සභාවයට මගේ මනාලිය කියලා. විවාහ බස් දීලා ඉවරයි අපි පොරොන්දු වෙලා ඉවරයි. එයාට ඕන විදිහට ඉන්නම වෙනවා. නැත්තම් කොහොමද එයා ආවිල්ලා මාව එක්කගෙන යන්නේ? කැලල පළුද්දක් නැති පිරිසිදු සුදෝසුදු මනාලිය. ඒ වස්ත්‍ර වලින් සැරසිච්ච මනාලිය උන්වහන්සේගේ බලාපොරොත්තු. අපි කවුද කැමති වෙන්නේ? අයාලේ යන මිනිස්සු 10 දෙනෙක්ගේ විතර හින් දිනාගෙන ඒ අයට ඉනිබිලි පාන ඒ වගේ අයත් එක්ක ඉන්න කෙනෙක් එක්කගෙන යන්න විවාහ ජීවිතය. ජේසුගේ හදවත තෝරගන්න, තේරුම් ගන්න. අපි උන්වහන්සේගේ මනාලිය උන්වහන්සේගේ එක්ක අපි එන්ගේජ් වෙලා ඉවරයි දැන් ගැලවීම ලැබීමත් එක්ක. මේක තමයි ඇත්ත කතන්දරය. නම් ඔබයි මායි උන්වහන්සේ කියන විදිහට ඉන්නවා. වෙනම නාය කියන විදිහට. වෙන අය කියන විදිහට ඉන්නවා නම් අපි උන්වහන්සේගේ මනාලිය ලෝකේ වෙන මිනිස්සුන්ගේ මනාලිය. උන්වහන්සේ තෝරනවා. මේක තේරුම් ගන්න. බයිබලයේ කියවලා බලන්න උන්වහන්සේ කොයිතරම් පද ගැඹුරු බැඳීමකටද ඔබට මට කතා කරන්නේ. ලූක් 5 වෙනි පරිච්ඡේදයේ කියනවා ඔය ආර්ය මාළුවා වෙන්නේ තව ගැඹුරට ගිහින් දාපන් කියලා. එතකොටයි මාළුවා වුනේ. ඒක වෙන කතන්දරයක්. මේ ඒ ඉන්න තැනින් ගැඹුරට ගියාම තමයි මාළුවා වුනේ. ඔබටයි මටයි මේ ගැඹුරු බැඳීමකට උන්වහන්සේ කතා කරනවා. ඔබට ජීවිතේ පළ ලබන්නට ඕනේ.
උඩින් පල්ලෙන් ගිය නිකම් පල්ලිය වෙලා ෂේප් වෙලා ගිය ආදරයක් උන්වහන්සේට ඕනේ නැහැ. උන්වහන්සේ ඊට වඩා ගැඹුරු බැඳීමක්. මතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 6 මට මතක හැටියට පෙරලන්න එපා. බ්‍රයාඥා කරන කල්ලි මෙහෙම යාඥා කරපල්ලා කියලා කියනවා. පස්සේ බලන්න ගිහින් උඹලා යාඥා කරද්දී නුඹලා යාඥා කරද්දී කියලා කියන්නේ. ඒක බලන්න මේක මට පෙන්නන්න අවශ්‍යයි. මතේ 6 5 Matthew 6 Kepahay. Apa itu nubulan? තවද නුඹලා යාචනා කරන කල්හි වංචාකාරයන් කරන්නාක් මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔහු සිනගෝගවල මාංශාදිවල සිදු කරන තවද නුඹලා යාඥා කරද්දී නුඹලා බහුවචන දෙයක වචන නුඹලා යාඥා කරද්දී නුඹලා යාඥා කරද්දී මෙහෙම යාඥා කරන්න එපා. 6 වෙනි පදේ බලන්න. නමුත් නුඹ යාඥා කරද්දී බහුවචන දෙයක වචන ඒකවත් නුඹ යාඥා කරද්දී කොහොමද යාඥා කරන්නේ එන්නේ කියලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. කියන්නේ නමුත් නුඹ යාඥා කරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැඩ දොර වසා රහසිගතව වසන නුඹේ පියාණන් වහන්සේ ඔබට මේක දැනෙනවද තේරෙනවද? අහස පොළව මැව්ව දෙවියන් වහන්සේ වරෙන් අපි දෙන්න දොර වහගමු කියලා කතා කරනවා. දොර වහගෙන ඇතුල් ගෙට යන්නේ ස්වාමීන් වහන්සේ සහභාගී. ඒක ඇතුලේ දෙන දේවල් ඒ දෙන්න අරගෙන කවුරුද දන්නේ. දොර ඇතුලේ ඊඩාවට කවුරුද දන්නේ. ඒ දෙන්න අතර තියෙන පුදුම බැරි. ඔබගේ දෙවියන් වහන්සේගේ හදවත ඔබට දැනෙනවද? ඒ අහස පොළව මැව්ව දෙවියන් වහන්සේ කතා කරලා කියනවා වරෙන් තේ මං එක්ක පුදුබලික අපි දෙන්න විතරක් කතා කරනවා. අපි දෙන්න විතරයි කවුරුත් නැහැ. ඒක විවාහක බැඳීමක් වගේ ආදරණීය. ඒ දෙවියන් වහන්සේට ඒ හදවත ඕනේ. ඔබ වටා ළඟින් මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ දෙවියන් වහන්සේ ඊට වඩා එහා ගිහිල්ලා කියනවා වරෙන් අපි දෙන්න අතුරු දෙක වැදලා කතා කරනවා. මේ නිකන් නිවියෙක් නෙවෙයි අහස පොළව මැව්ව දෙවියන් වහන්සේ ඔබගේ ආදරය ඒ ආදරණීය සම්බන්ධතාවය ගොඩනගා ගන්න කතා බහ කරන්න කතා කරනවා. ඔබයි මයි කවදාද මේ ආදරණීය කතාව උන්වහන්සේත් එක්ක කරන්නේ. ඒකට කොහෙද වෙලාවක් තියෙන්නේ? එහෙම බැඳීමකට කොහෙද ඔබයි මානේ ගියේ? පොදු යාඥාවක් ඇස්සේ අපි හැංගුණා. පොදු ප්‍රශංසා කාලයක් ඇස්සේ ෂේප් වෙනා ගියා. කවදාද ඔබගේ දෙවියන් වහන්සේ ඔබයි තනි වෙලා ඒ ආදරණීය කතා බහ කරේ අවසන් වතාව. ඔබට දැනෙනවද ඔබගේ දෙවියන් වහන්සේගේ හදවත? උන්වහන්සේට වෙන මගුල් ඕනේ නැහැ. ඉල්ලන්නේ ඔබගේ හදවත උන්වහන්සේ. ඒක වෙන කාටවත් දෙන්නේ නැති ඔබගේ පිරිසිදු හදවත. මං ගැන හිතන හදවත දෙන්නවා. යෝහාන් පොතේ පෙළගන්න. යෝහාන් 12:13. සුදු යෝහාන් 12:13. Syukur Yohan 14:5 sama ini Syukur Yohan 14:5 Syukur Yohan 14:5 නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ. උඹලා මට ප්‍රේම කරනවා කියලා කියන්නේ පල්ලියට ඇවිල්ලා මේ ගීතිකාවක් කියලා ප්‍රශංසාවක් අස්සේ හැංගිලා යන එක නෙවෙයි. උඹලා හිතන්නේ මට එහෙම කළා කියලා මම තෘප්තිමත් වෙනවා කියලා. උඹලා මට ප්‍රේම කරනවා මොනවද කරන්නේ? ආඥා ආරක්ෂා. උඹ මට ප්‍රේම කරනවා. එළියේ ගිහිල්ලා එක ජීවිතයක් ගත කරනවා. මෙතනට ආපුවම තව ජීවිතයක් ගත කරන ආකාරය. දෙපිඩි ජීවිත, දෙසිත් ජීවිතයක් ගත කරනවා. යාකෝබ පොතේ 1:8 කිව්වේ ඒකයි. එහෙම දෙසිතක් තියෙන මිනිහාගේ ජීවිතේ සියලුම දේ අස්තිරයි. සියලුම දේ. හොඳට බලන්න ඔබගේ ජීවිතේ කිසිම දෙයක් හරියට වෙන්නේ නැත්තම් ඔබ උත්සාහ කරාට ජීවිතේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැත්තම් ඔබ හොයාගෙන යන ආදරය ඔබට ලැබෙන්නේ.
ඔබ හොයන සතුට සමාදානය කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. හැම තිස්සෙම ඉන්නේ නිකන් ඔළුව ගෙනිගත්තා වගේ. අඩඩාව. එහෙටත් නෑ මෙහෙටත් නෑ. කාරණේ බයිබලයේ අන්තය. මුළු සිත නෑ. මුළු සිත නෑ කියන්නේ දෙවියන් වහන්සේගේ හදවත රිද්දනවා කියන්නේ. මුළු සිත උන්වහන්සේට දුන්නොත් උන්වහන්සේ සතුටින්. උන්වහන්සේට ටිකක් දීලා තව දෙයකට ටිකක් දෙනවා නම් උන්වහන්සේ අසතුටින්. සුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා කියන්නේ ඒකයි. උන්වහන්සේට දුක් දෙදී ඔබට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. උන්වහන්සේව රිදවනවා නම් උන්වහන්සේ කැමති නැති මගේ සිතින් භාගයක්ම වෙන දෙයකට දීලා නම් උන්වහන්සේගේ හදවත රිදෙනවා. උන්වහන්සේගේ හදවත රිදෙන්නේ කොහොමද? මම සතුටින් ඉන්නවා. ලෝකෙ මිනිස්සු ගැන නෙමෙයි මම කතා කරන්නේ සභාවේ ඔබ ගැන. ගැලවීම ලැබපු ඔබ ගැන. මේ එළිය මිනිස්සුන්ට මේක දැනෙන්නේ නැහැ. නමුත් ඔබ සුද්ධ සෙනගකට වෙන් කරගත්තු දෙවියන් වහන්සේ. මේක ඔබට කියන්නේ මට ආදරේ වෙනවා. මගේ ආඥා ආරක්ෂා කරපන් එච්චරයි. මේක කරන්නේ නැතුව මට ආදරේ කියන්න බයිල ගහන්න එන්න එපා කියලා දුන්නා. ආදරේ ගන්න කීකරුවේ වෙනවා කියලා කියන්නේ මම අකමැති. නමුත් ඔබ මේක කරනවා. මට මෙහෙම කරොත් ස්වාමීනි මට බයක් තියෙනවා. හැබැයි ඔබ කියන නිසා ඔබ ගැන විශ්වාස කරලා මම ඒක කරනවා. මේක තමයි ආදරය. මේක තමයි මුළු සිත. දෙවියන් වහන්සේ එහෙම ආදරයකට කොටස්කාරයෙක් වෙන්න ඔබට මම කතා කරා. මුළු සිත යොමු කරා. මුළු සිත ලෝකේ ප්‍රේමවන්තයෝ ඕන තරම් මේ මුළු සිත ගැන කතා කරලා ඉස්සරහ ඕනේද? ඒ මොනවා හරි ඔයගලන්ට එහෙම සින්දු මතක් කරගන්න. කාන්තාවක් පිරිමියෙක් ගැන හෝ පිරිමියෙක් කාන්තාවක් ගැන හෝ කියන ගීත මොනවා එකක් දේශනා කරන සින්දු කියන හොඳ නැහැ. නිකන් මම හදලා කතා කරා. මට මුළු ලෝකම මගේ මුළු ලෝකම සිනහව පන්දෝ ජය කරා. ඒ වගේ තියෙනවා. ඒවා කියන්නේ ලෝක ප්‍රේමවන්තයෝ. ඉරු දිනුනක් තමක් නැහැ සත දිනුනක් තමක් නැහැ ඔබ මහලා කියනවා නම් මට තමක් නැහැ ඒ වගේ වගේ. තවුනා. ඒ ආදරේ අහස සේවාවන්තයි පොළව සේවාවන්තයි. මුළු විශ්වයේ මම දකින්න තන මට පේන්නේ ඔබගේ රූපය. මේක තමයි මුළු ආදරය. මේ ලෝක මිනිස්සු ආදරය ගැන කියන්නේ. අපි හරි ආසයි අපි ආදරය කරන එක්කෙනාගෙන මෙහෙම හිතාගෙන ඉන්න. දෙවියන් වහන්සේ කියන මං ගැන ඉන්න. දකින්න උන්වහන්සේද ඔබට පේන්නේ. හිතන වෙලාවේ උන්වහන්සේද ඔබට මතක් වෙන්නේ. මුළු දවසේ නැගිටිද්දි නිදාගත්ත අතර මැද පිටින් හිත මතක් වෙන්නේ උන්වහන්සේ. ඒකයි මුළු සිත කියන්නේ. උන්වහන්සේගේ කැමැත්ත කරන්න කියලා උන්වහන්සේ ඉන්නවා. හිතලා බලන්න අපි උන්වහන්සේගේ කැමැත්ත කරනවා නැත්නම් අපේ කැමැත්ත කරන්න උන්වහන්සේව හරව ගන්න උත්සාහ කරනවා. ඒක හොඳට තේරුම් ගන්න. මුළු ක්‍රිස්තියානි ජීවිතේ පුරාම අපි ඔට්ටු වෙන්නේ අපේ කැමැත්ත වල වෙන්නේ උන්වහන්සේව හරවගෙන ඒකට ආශිර්වාද කරන්න උන්වහන්සේගේ අඬා කලකමින් යාඥා කරමින් නවදිනි සේවය කරමින් අපි ඉන්නේ උන්වහන්සේගේ කැමැත්ත කරා. පළමුවට රාජ්‍ය වෙනුවෙන් කටයුතු කරනවා. මොකද අපි උත්සාහ කරන්නේ ස්වාමීනි අපේ දේවල් සඳහා ඔබගේ ආශිර්වාදය මේක තමයි අපේ මුළු ජීවිතේම ක්‍රිස්තියානි ජීවිතයේ ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම අපි බලාපොරොත්තු වෙන්නේ. මගේ සරසන මගේ දරුවෝ ගැන මට තියෙන සරසන මගේ ඉදිරි අනාගතය පිළිබඳ සරසන මම කරන්න යන්නේ මගේ දේවල් වලට දෙවියන් වහන්සේගේ කැමැත්ත දානවා. දෙවියන් වහන්සේ කියනවා පළමුවට මගේ කැමැත්ත මුළු සිතම මෙතනයි අපි හිර වෙලා. ඔබයි මායි හිර වෙන තැන. ක්‍රිස්තියානි කාර්යක්‍රම කියන්නේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ එක නෙවෙයි. උන්වහන්සේට ඔබ ගැන මා ගැන සැලැස්මක් කියනවා කැමැත්තක් කියනවා. උන්වහන්සේ කියනවා පුතේ දුවේ ඒ කැමැත්ත හොයාගෙන කරනවා. එහෙම එකසිතින් මේක කරන අය තමයි සම්පූර්ණ ස්ථිර මාර්ගයේ හිට ගන්නවා. ගීතාවලිය 119 දෙක බලමු. ගීතාවලිය 119 දෙක. උන්වහන්සේගේ ශික්ෂා පවත්වනා වූ මුළු සිතින් උන්වහන්සේ සොයන්නෝ තැනැත්තෝ භාග්‍යවන්තයෝ. එහෙම අය භාග්‍යවන්තයි. තුන්වෙනි පද. එසේය ඔහු කිසි අධර්මිෂ්ඨකමක් නොකරති. ඔහු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති. භාග්‍යවන්තයෙක් වෙන්න ඔබට ඕන.
ආශිර්වාද නැත්තෙක් වෙන්න ඔබට ඕන. දෙවනි පදේ කියවලා බලන්න ආය කවුද කියලා. ආසයිද දෙවියන් වහන්සේ ඉස්සරහ භාග්‍යවත් මිනිහෙක්. ඔබ කැමතිද? මුළු සිතින් කියන එකට යටින් ඉරක් දෙන්න. භාග සිතින් නෙවෙයි. මුළු සිතින් උන්වහන්සේ ඉස්සරහව නැද්ද භාග්‍යවත්. මුළු සිතින්. මුළු සිතින්. නමදින්දි මං කිව්වේ ඒකයි. ඔබ ආදරයෙන් නමදින්න එනවා නම් පැය කාලක් ඉස්සර ගිහිල්ලා ඉඳගෙන බලාගෙන ඉන්නවා පෙරේසම්. මගේ දෙවියන් වහන්සේ ගාව යනවා. අපි ඒ වගේ කතා කරපුවාම ටික කාලයක් ඒව හදාගන්න ආයෙ ඉන්ජෙක්ෂන් එකක් හදවත තියෙන මිනිහා මෙහෙම නෙවෙයි. හදවත තියෙන මිනිහා දෙවියන් වහන්සේ ගැන හිතන්නේ. අනිත් ඔක්කොම අදාළදා. මිසු පෞගින්නේ උදේ පාන්දර ගිහිලා කිරිපිටි පොලිං වල ගෑස් පොලිං වල නේද? කවදාවත් මෙහෙම පොලිමක් නෙවෙයි. ෆාස්ට් ගේට් වලින් දෙවි පොලිං නේ ඉන්නවා. මෙහෙම වෙලා නැහැ. මේ දුන්නේ ආගියනවා. අකේ එහෙම ඒක යන්නේ උනන්දුව. දැක්කයි ඉස්සල්ලි වගේ විදේශ රටක මොකක් හරි සංගීත ප්‍රසංගයකදී අය හත් දිනේ පෑගිලා මැරුණා සෙනඟ වැඩිකමට 40ක් වුණාම විතර කොටල් මතක නැහැ. රෝහල් ගත වෙනවා. ඒ කියන්නේ ගායකයාගේ සංගීත ප්‍රසංගය නරඹන්නට ඇවිල්ලා පෑගිලා මැරුණා හය හත් දිනේ. ගිය සතියේ ඉන්නවා. රෝගියෝ යපත්තරේ ඉච්ඡන රෝගනාවගේ මේ ලෝක දේවල් වලට මිනිස්සු කැප වෙනවා. අපි ඉන්නේ යම් අර්බුදකාරී වාතාවරණයක තමයි. අපි යන්නේ අපි ඔක්කොමලා හරි අපහසුතාවයකින් පිරිච්ච ලෝකයක තමයි ජීවත් වෙන්නේ. හැබැයි එහෙම කියලා පුතේ මේ කාලේදී ඔබගේ හදවත මට එපා ඔබ මොනවාරි කරලා වරෙන් කියලා අපේ දෙවියන් වහන්සේ කියන්නේ ජීවිතේ හැම කාල වකවානුවකදීම උන්වහන්සේ කැපවෙච්ච හදවත සහ මුළු ආදරය මුළු සිත උන්වහන්සේ ඉල්ලනවා. ඒකයි කියන්නේ උන්වහන්සේ ඒ ප්‍රශංසා කරන නමස්කාර කරන වාක්‍යයම ශික්ෂාවන් ආරක්ෂා කරන්න උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නා වූ මුළු සිතින් උන්වහන්සේ සොයන්නා වූ දැනැත්තෝ භාග්‍යවත්. මේ නමස්කාර කාලෙදී හරිම ආදරයෙන් උන්වහන්සේ මුළු සිත දෙන්නේ. සමහර විට නමස්කාරය ගැන වෙනම අපි කතා කරන්න වෙනවා සමහර දේවල්. නමස්කාරය වියවන්නා වූ සහ දැනුත් දැනියෝ මිනිස්සුන්ලා සාමිනවනා. ඔබ ඉන්නේ අතර දෙවියන් වහන්සේගේ පාමුලට ආදරයෙන් නමස්කාර කරනවා. සමහරට වචන තුනක් යොදා ගන්නවා ස්තුතිය ප්‍රශංසාව සහ නමස්කාරය. මේ වගේ නම් ටිකක් මෙනෙහි කරන්න. ස්තුතිය කියන්නේ මොනවද ස්තුති කියන්නේ? thank you කියලා කියනවා. අපි දේවමාලිගාවට පරණ දේවමාලිගාව ගොඩනැගි. පිටත මළුව, ඇතුළත මළුව, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානය. මේ ආකෘතිය තමයි උගතියන් ගොඩක් වෙලාවට නමස්කාර මෙහෙවන්නම් අපිට මඟ පෙන්වන්නේ මේ පියවරෙන් පියවර. ගෙදර ඉඳලා ඉන්නේ වෙන වෙන ප්‍රශ්න වල. ආවම අපි ස්තුතියෙන් යුක්තව තමයි උන්වහන්සේට ලං වෙන්න පටන් ගන්න. ඔබ ස්තුති කරන්නේ මොනවද? ඔබට දෙවියන් වහන්සේ දුන්නු දේ. ඒකේ මෙහෙවන අයත් මුලින්ම ස්තුති කිරීමේ ගීතිකා කියන්නේ. ස්තුති 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 සදා කර්මාදායන් මේ වගේ. ස්තුති දෙන ගීතිකා කියන්නේ. ඊට පස්සේ ප්‍රශංසාව කියලා කියනවා. ප්‍රශංසාව කියන්නේ ස්තුතිය නෙවෙයි. ස්තුති කරන්නේ මට දුන්නු දේවල්. ප්‍රශංසාව කියන්නේ ඒක සිංහලේ වචන තුනක් වෙන භාෂාවක වචන තුනක් මේක කියනවා. ප්‍රශංසා කරනවා කියලා කියන්නේ. ඔයා හොඳයි. ඔයා හරි ලස්සනයි. එකක් පුද්ගලයා ගැන ප්‍රශංසා කරන්න පුළුවන්. පුද්ගලයාගේ හැකියාවන් ගැන ප්‍රශංසා කරන්න පුළුවන්. ඔයා හරි කරුණාවන්ත. ඔයා හරි ලස්සන. ඔයා කටයුතු කරන ආකාරය එයා ගැන. ඔයා පීඩා කරන විදිය හරි. ඔයා ගායනා කරන විදිය හරි ලස්සන. දෙවියන් වහන්සේත් මෙහෙම ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ සර්වවාසී දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ සර්ව බලධාරී ස්වාමී. ප්‍රශංසා වේ. ඔබ වහන්සේගේ මැවීම ඒක හරියට අනේ මම කකුල තියාගෙන ඉන්න ඔබ වහන්සේ මට දුන්නු දේවල් කෑමීම ප්‍රශංසා කරනවා ස්වාමී. ස්තුතිය ප්‍රශංසාව ඔය ළඟින් ඉන්න. මම කියන්නේ මේ වගේ කෑලි ගහලා වෙන් කරගන්න නෙවෙයි. නම් ඔළුවේ තියාගන්න. ප්‍රශංසාව උන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ගති ලක්ෂණ. උට නමස්කාරය. අවසානයේදී ගොඩක් වෙලාවට ප්‍රශංසාවේ අවසානයේදී අපි අවසාන විනාඩි 15 10 15 නමස්කාරයට යොමු කරනවා. නමස්කාරයට එද්දී අර ස්තුතියවත් ප්‍රශංසාවත් වගේ නෙවෙයි. අපි ආවේ රජුන්ගේ රජයිනේ. උන්වහන්සේගේ ගුණය වර්ණනා කරන්නේ. සුද්ධයි සුද්ධයි. විසුද්ධ සංවිධාන. ආයේ එතන ස්තුති දෙන්නේ සමහර දේවල් අපිට කියන්න පුළුවන්. ඔබ ඒව රාපා ඔබ ඒක ස්වරේ යුක්තව කියන්නේ. හිතන්න ඔය නිකන් රැස්වීමකට ප්‍රාදේශීය සභාව මන්ත්‍රී කෙනෙක් ආවත් අපි නැගිටිනවා.
ඉස්කෝලේ රැස්වීමට ගියාම ප්‍රින්සිපල් ආවේ ඇවිල්ලා ඉතින් මුලසන ගාති අපි ඔක්කොම නැගිටින්න කිව්වා. දෙවියන් වහන්සේට විතර නමස්කාර කරද්දී දෙවියන් වහන්සේ විශේෂයෙන් උන්වහන්සේගේ සිංහාසනයේ අපි ඔබේ දඹලා වැටිලා ඉඳගෙන ආද නමස්කාරයෙන් කියනවා. මේවා තේරුම් ගන්න. මුළු සිතින් එන මිනිසුන් තේරුම් ගන්න. මම ඉන්නේ රාජාගේ රටේ ඉස්සර. මගේ හදවතට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නත් එක මොකුත් නොදැනෙන්න පුළුවන්. එම නොදැනුණා කියලා ඒ ආවේ රජ. ඔබ ජනාධිපතිතුමා ඉස්සරහට ගියා නම් මට අද මොකුත් හැංගෙන්නේ නැහැ ඒක තේරෙන්නේ නැහැ කියලා නිකන් ඉන්න බෑ. උසාවියට මමයි පාස්ටයි කියන්නේ වෙන ප්‍රශ්නයක උසාවිය කියන්නේ මේ ඉස්සරස. අපි නඩුශාලාවකට ගාලා ඉස්සර වාඩි වෙගෙන එතන ඉන්න ඕනේ ඉන්දියාව කියන කතා කරන්න බෑ නිශ්ශබ්ද වෙන්න. මම මට උරු නිසා මෙහෙම හිටියා ඉතින් මෙහෙම තමයි මම ඉඳගෙන හිටියේ උසාවියේ. පොලිස් කාර්යය කියලා මෙහෙම කරා මට තේරුනේ නෑ. මම මෙහෙම කළා මම ඉතින් ආයෙ හැබැයි කියන්නේ. දෙක පහල දාලා ඉන්නවා. උසාවියේ ඉන්න ඕනේ මෙහෙම නිකන් ලෝඩ් වගේ. අපි දෙවියන් වහන්සේ ඉස්සරහ ඉන්නේ මේ මට මතක් මේක. උසාවියේ නඩුකාරය ඉස්සරහට පොලිස් කාර්යය විතර මෙහෙම ඉන්න අතේ බලලා දාගෙන ඉන්නවා. ඉරියව්වල තමයි දෙවියන් වහන්සේ ගෞරව කරනවා නැති කරන්නේ. ලෝකෙ මිනිස්සු ඉස්සරහා එනවනම් අපේ දෙවියන් වහන්සේ ඉස්සරහා නමස්කාර කරද්දී රාජ්‍ය පැමිණුණා රාජුන්ගේ රාජ්‍ය පැමිණුණාම තන ගාලා බඩ ගාලා අපේ මෙවුන්කාරය වගේ නමස්කාර කරනවා. ඒක උචිත නීති ගන්න සකස් කරනවා. ඒක සමහරලාට හසුරුවන්නේ සමාජ නමස්කාර කරනාසේ පවිත්‍රයේ විකාශ ස්තුති දීපනා ඒවත් ලබන කරගෙන යද්දී මේක ගලා යන්නේ පොඩි ප්‍රශ්න තියෙන දුර අපි වෙනම නමස්කාර කරන්න යන්නේ කතා කරලා මෙහෙම මං කිව්වාගේ කෑලිම වෙන්න ඕනේ නෑ. දැන් නමස්කාර දීතිකාවක ස්තුතිය කියන වචනේ තියෙන්න පුළුවන් ඒක ප්‍රශ්නකුත් නෑ. ඔබ තේරුම් ගන්න. ඔබ ඒක නිසා ආස්වාදයෙන් ඉන්න. දේව මාලිගාවක මිනිස්සු ගියේ හරි ස්තුතිපූර්වක හදවත. හරිම ආස්වාදයෙන් නමස්කාර කරනවා. පිටතමනුවේ හිටිය සමහර අන්‍ය ජාන. ඒගොල්ලන්ට ඇතුල් මනුවට යන්න. ඒගොල්ලෝ හරි දුකින් බලාගෙන හිටිය ඇතුල් මනුවට යන්න. පූජකයා උත්තම පූජකයා විතරයි අතිශුද්ධ ස්ථානයට යන්නේ. අපට අනිත් අය බලාගෙන අයියෝ අපිට එතන යන්න. අද ඔබටයි මටයි හැමෝටම මේ ඉතිරේ කඩ අතිශුද්ධ ස්ථානයේ අපේ දෙවියන් වහන්සේ ගාවට එන්න දොර විවෘත කළ දුන්න යේසුස් වහන්සේගේ පූජාව කරනවා. මේවයි සිහි කරන්නේ නැහැ. මේවා කුණු කූඩේට දාලා මේවා නිකන් ලාබෙට දාලා ලෝකේ වටිනාකම් ඉස්මතු කරගෙන අපි හරි පුරසාරම් කියනවා. මේක නිසා එන්න බැරුව. අරක නිසා එන්න බැරුව. දෙවියන් වහන්සේට බලන්න මම විතර මගේ සහෝදරයන් කුඩා කන්නායන් කතා කරන්නේ විතර සත්‍යාපන දුක්ඛ මොනවද මේ දෙවියන් වහන්සේට ලක් වෙන්න දෙවියන් වහන්සේගේ සේවයට දෙවියන් වහන්සේ වෙනුවෙන් කරා ඒවට මොනවද නිදහසට කරන්නේ නිදහසට කරනවා කියන්නේ වෙන දේවල් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නේ ඒක තමයි පළවෙනි දේ. ඒක දෙවෙනි තැනට ඇදලා දාලා පළවෙනි තැනට ආපු කාරණා කියන්නේ දෙන්න එපා. ඒක නිදහසට කරනු නෙවෙයි. අපේ මැවුම් කරන දෙවියන් වහන්සේ අපිව ඉල්ලන මුළු සිත ඉල්ලන. ඒක වටා අනිත් හැම දෙයක් ඔබගේ රැකියාව ඔබගේ විනෝදාංශ ඔබගේ පවුල ඔය ඔක්කොම යේසුස් වහන්සේ කොහොමද කිව්වේ? මට වඩා මේ ස්වාමීන් වහන්සේට භාග්‍යවත් දරුවන් කිසිම දෙයකට ප්‍රේම කරන කෙනෙක් මට වැඩක් නැහැ. එහෙම කියපු යේසුස් වහන්සේටයි අපි මුළු හදවත දෙන්නේ. ඒ යා ඔබට ආදරය කරන්න බෑ කියලා ඒ වදේ තියෙන්නේ. ඒ දනකුලට අත තියලා ආයේ පස්ස බලන්න බෑ යම් කිව්වනම් යම්. එහෙම යේසුස් වහන්සේ කතා කරා. එහෙම නැත්නම් උන්වහන්සේට කියන්න තියෙනවා කමක් නැහැ මේ පැත්තට ගියාම මෙහෙම අපිට ඉන්නේ එහෙම දෙවි කෙනෙක්. ඔබට පුළුවන් වෙන දෙවි කෙනෙක්ව තෝරගන්න. ඒ දෙවිවරු ෂේප්. ඒ දෙවිවරුන්ට මොනවාරි පොඩ්ඩක් දුන්නම ෂේප් එකේ අපේ දෙවියන් වහන්සේ හිත දකින්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ දන්න මෙතන ගන්න හිතගත්තම මොකද වෙන්නේ මෝ කියලා. මේක නිසා තේරුම් ගන්න. එළිය හරියස්ම කතාව. අපි පෙරලා කරමු. එක රාජාවලිය 18 විසින්. එක රාජාවලිය 18 විසින්. එක රාජාවලිය 18 විසින්. එවිට එළියා මුළු සෙනගලට ඇයි කතා කොට නුඹලා කොපමණ කල්පනා දෙකක් අතර එළියේ සිටිනවා. කොච්චර කල් ඔය දෙසිත කල්පනා දෙක අතර උඹලා ඉන්නවද? උඹලට ලෝකෙත් ආල් කියන්නේ ලෝකේ දෙවියන්. උඹලට ලෝකේ දේවලුත් උනේ උඹලට දෙවියන් මා. කොච්චර කල් කොයි කාලයක් මේ ඉන්නද ඉර වෙලා. හා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ
වහන්සේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේ අනුව යන්න. ස්වාමීන් වහන්සේ තේරෙනවා නම් උඹලා ස්වාමීන් වහන්සේ කියලා දෙවියන් වහන්සේ තෝරගත්තා කියලා. උඹලා ඒ දෙවියන් වහන්සේත් එක්ක බලයද? බාල් දෙවියන් වහන්සේ නම් ඔහු අනුව යන්නේ. බාල් දෙවියන් ලෝකේ දේවල් උඹලා මෙච්චරයි සුද්ධ සිංහලෙන් කියන්නේ. උඹලගේ තෘප්තිය සතුට උඹලා බලාපොරොත්තු වෙන දේ ලෝකෙන් ලැබෙනවා නම් උඹලා ලෝකෙට බලයද? උඹලා හිතනවා නම් ලෝකෙන් ඒව ලබා ගන්න බෑ කියලා දෙවියන් වහන්සේ කියන දෙවියන් වහන්සේ ගාව බලන්න. ඔච්චර. එක්ක උණුසුම එක්ක ඇල්මැල් එක්ක සීතල. ඇල්මැල් දෙසිතකින් ඉන්නේ. නිසා මගේ තරුණ සහෝදරයනි සහෝදරියනි දෙවියන් වහන්සේ ඔබවයි මාවයි තෝරගත්තේ ලෝකෙට සාම්පල් එකක්. ලෝකෙට ආදර්ශයක් වෙනවා. ලෝකේ හැම දෙයක්ම දකින්නේ ආර්ථිකයත් එක්ක. වස්තුවත් එක්ක. දෙවියන් වහන්සේ මුළු ජීවිතේ කැප කරලා සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවා කියලා දෙවියන් වහන්සේ දෝනි සභාව තුලින් ඔබ වාගෙන පෙන්නලා කියලා. මේ මට මුළු ජීවිතේ මුළු සිත දුන්නු මිනිස්සු උඹලට වඩා හොඳ කෙනෙක්. මේ සභාවල් පටන් ගත්තේ ගොඩ නැග්මේ ඒවත් එක්ක. ලෝකේ දේවල් අතහැරලා දෙවියන් වහන්සේට කැප වෙච්ච මිනිස්සු සාර්ථක වුණා කියලා පෙන්වන්නට චරිතේ කාලෙදී. අද එවැනි චරිත අඩු වෙමින් පවතිනවා. ඔබයි දෙවියන් වහන්සේව නියෝජනය කරන්නේ. දෙමව්පියනි දරුවනි අපි දෙවියන් වහන්සේව නියෝජනය කරනවා. පාවුතුමා මේක ලස්සන පදයක්. උඹලා ජීවමාන යවුම් පත්‍රකද. අපිවයි කියවන්නේ එළිය මිනිස්සු. අපේ ජීවිතයයි කියවන්නේ. එක එක දේවල් පස්සේ ගිහිල්ලා සතුට හොයාගෙන තෘප්තිය හොයාගෙන ගිහිල්ලා ඇදිලා ඉන්න තරුණ තරුණියෝ. ඕගොල්ලෝ දිහා බලලා අම්මා මරුනේ. දෙවියන් වහන්සේ මුළු ජීවිතේ ගත කරන්නේ මාරක කියන්නේ. හැබැයි ඒගොල්ලෝ දකිනවා මම පල්ලියට අපි ගාවම මම ඉන්නේ එහෙනම් අපිට වඩා අසල සයිස් එකේ කියලා. මෙලෝ දෙයක් නෑ වගේ ගන්න. කෝ ලුණු රසය, කෝ ආලෝකයේ බබලනවා දෙයයි ඉස්සර. ගණන් දෙන්න වෙනවා දෙවියන් වහන්සේ. ඔබ මේ ගත කරන ජීවිතයේ මේ එළිය තුලත් ගත කරන්න අවශ්‍යයි. මේ සාක්ෂියම දෙවියන් වහන්සේගේ ඉස්සරහා මෙසන ගත තියෙන සභාවාස තියෙන සාක්ෂිය එළියදී ඔබ රැක ගන්නට අවශ්‍යයි. ඔබගේ ලුණු රසය අනිත්‍යයට දැනෙන්න අවශ්‍යයි. ඔබ තමයි දෙවියන් වහන්සේ තෝරාගත්තු සෙනඟ. ඔබගේ අම්මලා තාත්තලාව ගැලවීමට ගෙනල්ලා දරුවනි ඔබව දෙවියන් වහන්සේ මව් කුසේ ඉඳන් සුද්ධව වෙන් කරගත්තා. උන්වහන්සේට අවශ්‍ය නැහැ. ලෝකෙ විදිහෙන් කරලා ලෝකෙ තරුණෙක් කරලා නැවත ලෝකෙට යවන්න. සබාව කියන්නේ ලෝකෙන් වෙන් කරගන්න. අපි උත්සාහ කරනවා ඒ වෙන් කරගත්තු අපි ආයේ ලෝකයේ අසරණ. මේක නෙවෙයි දෙවියන් වහන්සේ කරන්නේ. උන්වහන්සේ කියන මුළු සිත දෙන්න. දීලා පෙන්නන්න අනිත් අයට අපි නමස්කාර කරන අපේ දෙවියන් වහන්සේ බලන්න කවදාවත් ලැජ්ජාවටපත් වෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේට පළවෙනි දැන දුන්නම සියලු දෙවි කෙනෙක් අපිට ඉන්නේ කියලා. අපිව දැකලා අනිත් අය හොයාගෙන යනවා මේ දෙවියන් වහන්සේ. ඒ ලෝකේ දේවල් හොයාගෙන ගිහිල්ලා ඇනගත්ත මිනිස්සු. බලන්න කොහොමද ඉතින් සම්පූර්ණ. බලන්න අපිට තරම් සල්ලි නැහැ. උඹලට බයික් එකක් නැහැ. උඹලට කාර් එකක් නැහැ. උඹලට අපි ලෝකේ ගෙවල් නැහැ. හැබැයි උඹලා පුදුම විදිහට සතුටින් ඉන්න සෙනඟ. මේක තමයි ජීවමාන යවුම් පත්‍රයේ සාක්ෂිය. ඔබයි මේ තත්ත්වේ ලෝකෙට අරගෙන යන්න ඕනේ. මමයි මේක ලෝකෙට දෙන්න ඕනේ. ඒ නිසා ඔබේ සාක්ෂිය ඔබේ විතු ගන්න අතරේ ලෝකයේ අපිට අවශ්‍යයි. එළිය කියන්නේ ඒක. බාල් තුලින් ලැබෙනවා නම් යම. දෙවියන් වහන්සේගෙන් ලැබෙන්න කියලා නම් මේ පැත්තට. තීරණය ඔබ ගන්න. බයිබලයේ විතර කතා කරන්නේ මේ ඩබල් වෝට් ගේම් එක හරියන්නේ. ඔබගේ සිත එක තැනකට ගන්න. කිසි කෙනෙක්ට ප්‍රේම කරන්න එපා. ඒ ප්‍රේම කරන කෙනා අනිවාර්යයෙන්ම ඔබව මෙහෙවනවා. ඒක ද්‍රව්‍ය වේදයක් වෙන්න පුළුවන්, ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඕනම දෙයක්. ඒකයි කියන්නේ වස්තුව තියෙන තැනයි ඔබගේ සිත තියෙන්නේ. දෙවියන් වහන්සේ කියන ඔතනින් ඇදලා ආගෙන දුසිත මට දීපන්. ඒ වස්තුව ද්‍රව්‍යීක දෙයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කියන මේ මුකුත් වැඩක් නැහැ. ඒක තමයි මාව පාලනය කරන්නේ. ඒක තමයි රූපණයක් වගේ මාව මෙහෙවන්නේ. එයා වෙනුවෙන් මම තමයි ඔක්කොම කරන්නේ. මේ වෙනුවෙන් තමයි මම ඔක්කොම කරන්නේ. දෙවියන් වහන්සේ කියන මේ වෙනුවෙන් නෙමෙයි මම වෙන්නේ. මං ගැන. ඔබට තේරෙනවා නම් මගේ ව්‍යවස්ථාව රකින්න එක බාධාවක් කියලා අත්හැරපන්. පාඩු වෙයි. හැබැයි දීලා බලපන්. ඔබට තියෙන වාසිය මොකක්ද? දුන්නොත් උන්වහන්සේ සතු සියල්ල අපසතු වෙනවා. ඒක මෙහෙය කරන්න කියනවා. ඔබ තමයි සාක්ෂිය. ඔබට තේරෙනවද ජීවිතේ යම් තැනක අපි වරද්දගෙන ඉන්නේ. මම දන්නේ ඔබ අතරේ මාතෘ දෙවියන් වහන්සේ කරනවා.
ඔබ තාම නිකන් දෙවියන් වහන්සේව නිකන් පොඩි ෂේප් එකක් දාගෙන මේ ගමනේ යනවා කියලා හිතාගෙන ඉන්නවා. දේශනාකාරය කියන්නේ කොච්චර නැතුව දේශනාකාරය 12000 කියනවා. ඒ රහස් දේ බව විනිශ්චය කරන දවසක් වෙනවා. ජේසුස් වහන්සේ කියනවා ස්වාමීන් පොඩි ගන්න දෙපා අවසාන දවසේදී කියලා කියනවා. උන්ට කතා කරගෙන ඉන්නේ විනිශ්චය දවසට. ස්වාමීන් කියලා ලොකු සේවයක් දාන්න පාත් දාන්න කියලා හිතන්න එපා. සබත දෙවියන් වහන්සේට දෙන්න මුළු සිතින් ඇවිල්ලා සුද්ධව ගත කරන්න. ඔබගේ පවුලත් එක්ක ඉන්න. අද දවසේ නිමාන්තු තියාගෙන වැඩි වශයෙන් දෙවියන් වහන්සේගේ දේවල් වලට යොමු වෙන්න. සමහරවිට මේ පැය එකමාර දෙන්නේ හරිම තටමතට. හරි අමාරුයි. කරුණාකරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ දවස්වල දෙන්න. දෙවියන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේට මේ ධනදිලා කියනවා යන්නේ. තීරණයක් ගත්තේ නැත්තම් මෙහෙම්මම අපි ආයත් කියන්නේ අපරාධයේ ජීවිතය. එළිය කිව්වා. එළිය නම් සැපතියේ එළියෙන් සැප අරගන්න. ඔබ හිතනවා නම් සැප සමීප තියෙන දෙවියන් වහන්සේ ගාවට. එන්න මෙතන. ඔය දෙකෙන් එකක්. ඒක නිසා කිසිම දෙයකට හෝ කිසිවෙකට ඔබගේ සිත පාලනය කරන්න දෙන්නේ. දෙවියන් වහන්සේ ගාවට ඇදලා දෙවියන් වහන්සේ ගාවට මම ආයි කියනවා. යම්තැනක වැරදිලා හදාගන්න. අපි මුළු සිත කියලා කියන්නේ ඔබයි මායි දෙගොල්ලෝ එකපාර සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ නැහැ. මේ සම්පූර්ණයෙන්ම ගැළවීම ලැබපු දාම එකපාර තමන්ගේ පරණ ජීවිතේ ඔක්කොම අතහැරලා අලුත්ම චරිත බවටපත් වෙච්ච බයිබලීය චරිතක් තියෙනවා. සාමාන්‍ය ජීවිතේ අපි ගන්න චරිතක් තියෙනවා. ඒවා කොහොම අහම්බයක් කොහොම ස්වල්පයක්. වැඩි දෙනෙක් වෙන්නේ ප්‍රමාණිකූලව මුළු සිත අපි පරිණත වීමත් එක්ක දෙවියන් වහන්සේට දෙනවා. කාලයක් එක්ක මේක ටික ඔබට දැනුණාද ගැළවීම ලැබුණ දාත් එක්ක අද වෙද්දි බලන්න. මම ප්‍රමාණිකූලව දෙවියන් වහන්සේට මගේ සිත වැඩියෙන් දෙමින් ඉන්නවා. නැත්තම් කොහොමද ඔබට තේරෙන්නේ දාතිමට වඩා අඩුයි කියලා? නැත්තම් කාලෙක ඉඳන් එකම තැනක දෙවියන් වහන්සේට නම් සිතක් ඇත්තේ නැහැ. ලෝක දේවල් එකම තමයි. ගෙදර ප්‍රශ්න, ණය ප්‍රශ්න, ආදර ප්‍රශ්න, වෙන ප්‍රශ්නත් එක්කම තමයි ඔක්කොම වෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ දෙවියන් වහන්සේව හොයන්න. දෙවියන් වහන්සේ කියන ඔක්කොම දෙනවා කියලා. තීරණයක් ගන්න. බයිබලයේ සාර්ථක වෙච්ච හැම මිනිහෙක්ම තීරණයක් ගන්න. දානියෙල් තීරණයක්. දානියෙල් කිව්වා වැඳපන් නමස්කාර කරපන් මේ රූපේ. දානියෙල් කිව්වා